දැන් මම ඔබට කියනවා මෙන්න මෙහෙම මම ඔය කියන සමහර දේවල් වල විද්‍යාත්මක පදනම මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. දැන් මම කියනවා ඔබට මම උගන්වද්දී වෙන නෝට් ලියන්න එපා, රූප සටහන් කුරු ගන්න එපා, මේක බලාගන්න මේක අහගන්න කියලා. එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ ඒවට කිසියම් විද්‍යාත්මක පදනමක් තියෙන නිසා. ඔන්න අහගන්න මේ කියන දේ ඈ. දැන් අපේ මොලේ තියෙනවනේ මෙහෙම. මේක ඉගෙන ගන්න තියෙනවා පස්සේ කාලෙක ඈ. ඔව්. සත්‍ය පාඩමේ. මොලේ මස්තිෂ්කයේ මේ තියෙන්නේ හරි. මොම් බලාගන්න හරි. මේකේ විවිධ ප්‍රදේශ වෙන් කරලා තියෙනවා විවිධ කාර්යයන් වලට. මෙන්න මේ හරියට කියන්නේ මෙමරි ඒරියා එක කියලා. මේ හරිය තමයි බයොලොජි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. මොලේ ඔබේ මොලේ බයොලොජි තොරතුරු වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඕකේ. බයොලොජි වල මොනවද අපි දැන් මේ ඉගෙන ගන්න ඒවා? තොරතුරුනේ. තොරතුරු කොහේ හරි ගබඩා කරන්න එපා. ඔතන තමයි ගබඩා කරලා තියෙන්නේ. ඉතින් මේකත් ගත්තාම මෙහෙම දිනනවා හරිද? මේ හරියට කියනවා මොලේ ලලාට කණ්ඩිකාව කියලා. මේක මෙන්න මේ ටිකට කියනවා ශංකක කණ්ඩිකාව කියලා. මේ ටිකට කියනවා අපර කපාල කණ්ඩිකාව කියලා. මේකට කියනවා පාර්ශ්ව කපාල කණ්ඩිකාව කියලා. ඒතර මොලේ කණ්ඩිකා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒකෙන් මෙමරි තියෙන්නේ කොහෙද? ශංකක කණ්ඩිකාවේ. දැන් මේවා ඕනිද ඒ ලෙවල් වලට ඕනේ නැද්ද? ඕනි අහනවා සිලබස් එකේ. මෙමරි මතකයට අදාළ ප්‍රදේශයේ පිහිටා ඇත්තේ මස්තිෂ්කයේ කුමන කණ්ඩිකාවේද? එහෙම අහනවා ඈ. දැන් මේ ලකුණු කරන්නේ නැත්තේ ඒවා ඇයි? පස්වෙනි එක කියන තියෙන්නේ. මේකෙන් ඉගෙන ගන්න තියෙන ප්‍රයෝජනේ මෙන්න මේකයි. හරි. තර්කානුකූලභාවය ලොජික් ඒකට බලපාන ප්‍රදේශයේ තියෙන මේකේ. තර්කානුකූලභාවය. පැහැදිලිද ඒක? මෙන්න මේ හරිය තියෙන ප්‍රදේශයක් මනෝචාලක ප්‍රදේශය. motor skills. ඒ කියන්නේ අපි මොනවා හරි කැටයමක් කපනවා කියලා හිතන්න කොහොමද? එහෙම නැත්නම් රේන්දයක් ගොතනවා කියලා හිතන්න කොහොම හරි ආන්නේකදී ක්‍රියා කරන්නේ මේ ප්‍රදේශේ. මේ හරිය විෂුවල් ඒරියා එක. ඒ කියන්නේ පේන ඒවා ඇස් දෙකෙන් මෙහෙ හරි ඇස් දෙක මෙහෙ තියෙන්නේ කොහොම හරි. පැහැදිලිද? මේ දෙකෙන් හරිද? පේන ඒවා ඔහොම අරගෙන මෙහෙට ගේන්නේ හොඳේ ඔහොම. විෂුවල් ඒරියා එක. hearing ඒ කියන්නේ ඇහෙන ටික තියෙන්නේ මේකේ හරි මේ ටිකේ. එතකොට දැන් ඔබ හිතන් ඉන්නේ මොලේ හැමතැනම එකම විදිහ ඇති කියලා නේද? නෑ එකම විදිහ නෑ. තව නම් කරපු නැති ප්‍රදේශ ගොඩක් තියෙනවා හරි. තව එකක් තියෙනවා මෙන්න මෙහි. මෙන්න මෙතන. ඒකට කියන්නේ කතන චාලක ප්‍රදේශය. අපි කතා කරනකොට ඒවා පාලනය වෙන්නේ හරි. හැබැයි මේ හැමතැනම තියෙන්නේ එකම ද්‍රව්‍යයක්. මේ හැමතැනම තියෙන එකම ද්‍රව්‍යයක්. මොනවද තියෙන්නේ? නියුරෝන සෛල. එතකොට මේ හැමතැනම තියෙන නියුරෝන සෛල එකම විදිහද? නෑ. එක නියුරෝන එක විදිහයි. එහෙනම් මේ ප්‍රදේශ වෙන් වෙලා තියෙන්නේ මොකක් අනුවද? නියුරෝන සෛලවල විභේදනය අනුව. නියුරෝන සෛල බෙදලා තියෙන හැටි අනුව. දැන් මම ඔබට දැන් යමක ව්‍යුහය මොනවා හරි එකක් හෝ මොනවා හරි දෙයක් මේ බෝඩ් එකේ ඇඳලා පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට ඔබට මේ තොරතුරු යන්නේ කොහෙන්ද? ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා මෙතෙන්ට යනවා. කන් දෙකෙන් අහගෙන ඉඳලා මෙතෙන්ට යනවා. ඒවා මොනවා කරන්න ඕනේද? මතක තියාගන්න ඕනේ. එතකොට මොකද දන්නවද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේ විෂුවල් ඒරියා එකේ ඉඳන් පණිවිඩයක් මේකට දෙනවා. මම මේක දැක්කා මේ විදිහට මතක තියාගන්න කියලා. මෙතනින් පණිවිඩයක් දෙනවා මේකට. මම මේක ඇහුවා මේක මතක තියාගන්න කියලා. ආන්නෙම තමයි වෙන්නේ. පැහැදිලිද ඒක? එතකොට ඇහුවාමයි දැක්කහමයි එක සැරේ වුණාම මොනවා වෙනව වැඩිද? මතක හිටිනවා වැඩි. දැන් මට පුළුවන් මම මොනවද දෙයක් පෙන්වන්නේ අඳින්නේ කිසිම දෙයක් නැතුව මම පේන්නේ ඉන්නේ නැතුව මට අර පහළ අර එහා පැත්තට ගිහිල්ලා මේ මයික් එක තියාගෙන මොනවා කරන්න පුළුවන්ද? DNA වල ව්‍යුහය විස්තර කර හැකි. ඔබට මොනවා කරන්න පුළුවන්ද? ඔය බෆල් එක දිහා පැත්තට හැරිලා ආගෙන හිටිය හැකි. මොකක්වත් පේන්නේ නැහැ. ඇහෙනවා විතරයි. එතකොට මතකේ මොකද වෙන්නේ කියන්නේ? ඇහිලයි පෙනිලයි දෙකෙන්ම එන මතකයට වඩා මතකේ මොකද වෙන්නේ? අඩුයි. හැබැයි මේ දෙකෙන්ම ආවොත් තුරතුරු එන ප්‍රමාණය වැඩි නිසා මොකක් වැඩිද? මතකේ වැඩි. ඒ හින්දා තමයි කියන්නේ අහගන්න සහ මේ කියන එක බලන්න කියලා. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ? ඕම මොකක් හරි ලියලියා ඉන්නවා. හරි මොහොම කර ඉන්නවා ලියනවා. හරි. එතකොට මම මෙහෙ රූප ඇඳ උගන්වනවා. හරිද? ඌට ඒව වැඩක් නැහැ. ඇහෙනවනේ. ඇහෙනවා. මම ඕක අහගන්නවා තේරුම් ගන්නවා. ඒ ඇස්සේ වෙන නෝට් එකකුත් ලියනවා.
අනිවාර්යෙන් කෙරෙන්නේ නැහැ කියලා මේකෙන් පේනවනේ. ඊට පස්සේ අන්තිමට බලනකොට කියනවා කෝ මෙලෝදියක් මතක නැහැනේ කියලා. ඉතින් මතකේ ගොඩ නැගෙන්න විදියක් නැහැ නේ. කොහොමද ගොඩ නැගෙන්නේ? ඒ හින්දා ඊළඟට අනිත් එක මතක තියාගන්න මෙහෙම. ඕගොල්ලෝ වෙන මොනවා හරි කරන ගමන් මෙහෙ අහගෙන හිටියා කියලා හිතන්න. මෙහා මේ අපේ ඇඟේ තියෙන සම්පූර්ණ හදන ATP ප්‍රමාණයෙන් වැඩිම ATP ප්‍රමාණයක් වැය වෙන්නේ මොලේ නඩත්තු කරන්න. මොලේට හරියට ATP ඕනේ. ඒ නිසා මොලේ හැම වෙලාවෙම බලන්නේ එක ප්‍රදේශයක් වැඩ කරනවා නම් අනිත් ප්‍රදේශයේ මොනවා කරන්නද? ඕෆ් කරන්නමයි බලන්නේ. නැත්තම් මේ මොනවා මදිද? එනර්ජි මදි. එතකොට දැන් මම ඔබට කියලා දෙන වෙලාවේ ඔබ අහගෙන ඉන්නවා කියන්නේ මේ ටික වැඩ කරනවා. ATP ඕනි. මේ පේනවා කියන්නේ මේ ටික වැඩ කරනවා. අහගෙන ඉන්නවා කියන්නේ මේ ටික වැඩ කරනවා. ඒ ටික මතක තියාගෙන try කරනවා කියන්නේ මේ ටිකත් වැඩ කරනවා. හරිනේ? ඒ අතර ඔබ අහගෙන ඉන්න ගමන් හරිද? මොනවා හරි ඔහම කුරුටු ගන්නවා. හරිද? ඔහම කුරුටු ගන්නවා. ඔහම කුරුටු ගන්න ගමන් අහගෙනත් ඉන්නවා. ආයේ මේක කුරුටු ගන්නවා. හරි? ඔහම කරනවා. හරි ගමන් ආයෙත් අහගෙන ඉන්නවා පොඩ්ඩක් කොහම හරි. එතකොට ඔබේ මෙන්න මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ කියන්නේ? වැඩ කරනවා. ඒ ප්‍රදේශයේ වැඩ කරනකොට ඒ ටිකට විශාල මොනවා ප්‍රමාණයක් වැය වෙනවද? ATP ප්‍රමාණයක් වැය වෙනවා. වැය වෙනකොට මේකෙන් මොනවා කරනවද? අඩු කරලා එතෙන්ට ගන්නවා. එතකොට මොකක් අඩු වෙනවද? මෙමරි එක අඩු වෙනවා. ඒක තමයි විද්‍යාත්මක தත්ත්වය. ඇයි මේක ගබඩා කරන්න ලොකු මෙමරි එකක් ඕනිනේ. ලොකු ATP ප්‍රමාණයක් ඕනිනේ. මෙතන තියෙන සෛල ප්‍රමාණයට ලොකු ATP ප්‍රමාණයක් ඕනි. හරි? අපි හිතමු මෙතන සෛල 10000ක් වැඩ කරනවා කියලා. මේ සර්කිට් එක ඕෆ් කළොත් මොකද වෙන්නේ? ATP ටික මේකට ගත්ත හැකි. ඒ ASCII මේක ඔන් කළාම මොකද වෙන්නේ? එතන වෙන සර්කිට් එකක් වැඩ කරනවා. එතන මොකද වෙන්නේ? එතකොට මේකෙන් කොටසක් මේකට ගන්නවා. ගත්ත ගමන් මොකද වෙන්නේ? මේක මෙමරි කැපැසිටි එක අඩු වෙනවා. ඉතින් ඕගොල්ලෝමයි නේද මෙමරි අඩු කරගන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ට ගුරුවරු කෙමිස්ට්‍රි ෆිසික්ස් බයොලොජි උගන්වනවා. ඉස්කෝලේත් උගන්වනවා. ඒ කවුරුවක්වත් මොකක් උගන්වන්නේ නැද්ද? ඉගෙන ගන්න කොහොමද කියලා උගන්වන්නේ නැහැ. තියරි උගන්වනවා. එච්චරයි. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද වෙන්නේ? කවුරුත් උගන්වන්නේ නැහැ. ඊට පස්සේ බයොලොජි කරන ගුරුවරයා මේක ඉගන්වුවාට නෝට් එක ලිව්වට මේ මොලේ ගැන ඉගන්වුවාට මේක මෙහෙම වෙනව හැටි කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ළමයාට තේරෙන්නේ නැහැ කොහොමද ඉගෙන ගන්න කියලා. දැන් මම ඔබට කියනවා අනිත් වැඩ සේරම නවත්තලා පෑනත් පැත්තකින් තියලා මෙහෙ බලන්න කියලා. ඇයි මේ පෑන පැත්තකින් තියන්න කියන්නේ? පෑන තිබුණාම මොකක් හරි මේ අහගෙන ඉන්න ගමන් මොකක් හරි එහෙම පාට කරනවා. හරිද? අර ටියුට් එකක් අරගෙන ඒකේ බයොලොජි කියන එකේ ඕ අකුර පාට කරනවා. එතකොට මොකද වෙන්නේ කියන්නේ? මේ විශාල ඒරියා එකක් මෙතන වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ කියන්නේ? පේන එකත් වැඩ කරනවා, ඇහෙන එකත් වැඩ කරනවා, මතක තියාගන්නත් ඕනි. එතකොට දැන් කීයයිද? 1යි 2යි 3යි 4යි. දැන් 4ක් වැඩ කරනවා. මොලේ. එතකොට ATP ටික මොනවා වෙලාද යන්නේ කියන්නේ? බෙදිලා යන්නේ. එතකොට මොකද වෙන්නේ? සමහර විට මෙමරි ඒරියා එකට ATP මදි වුණාම තව ළමෙක් ඉන්නවා. ඒ ඔක්කොම නවත්තලා අහගෙන හිටපු ළමෙක්. උගේ තියෙන මතකයට වඩා අර රූපේ පාට කර කර අහගෙන හිටපු එකාගේ මතකේ මොකද වෙන්නේ? අඩුයි. ඒක තේරෙන්නේ පස්සේ කාලෙක. එයා හිතාගෙන ඉන්නේ ඒක කරන ගමන් මේක අහගෙන හිටියාම හොඳයි කියලා. තේරුමක් නැති වැඩන්නේ. ඇයි අපි එහෙම නාස්ති කරන්නේ? පැහැදිලිද ඒක? ඊළඟට අනිත් එක අහගෙන මෙහෙම. ඔය 2GB හරිද? 8GB එහෙම තියෙනවානේ විද්‍යුත් මතකය. ඒ වගේම තමයි අපේ මතකෙත්. මේකෙත් තියෙන මොනවා ප්‍රමාණයද? මෙමරි සෛල ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නියුරෝන සෛල ගාන අනුව. දැන් හිතන්න කෙනෙක්ගේ නියුරෝන සෛල 50000ක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙමරි ඒරියා එකේ 50000ක් තියෙනවා නියුරෝන සෛල. තව කෙනෙක් ඉන්නවා මෙමරි ඒරියා එකේ තියෙන්නේ 25000යි. එහෙම වෙන්න පුළුවන්ද බැයිද? වෙන්න පුළුවන්. හැමෝටම ලොකු මොලයක් තිබුණාට ගොම්බෙට්ටක් වගේ හරිද? මේ ඒක මුළුමනින්ම සෛලම කියලා කියන්න බෑ. දැන් සමහර වෙලාවට අපි ওই මතු පිටින් ඔහම ඇඳට ළමයි මේ මොලය කියන එක මෙහෙම ගත්තාම මෙහෙම ඇතුලේ තියෙන කුහරයක් මෙහෙම. මේකේ තියෙන තරලයක් කොහොම. කොට්ට පොල් වගේ හරි. පැහැදිලිද ඒක? මේක තමයි මොකේ ඝනකමද? සෛල තියෙන ටිකේ ඝනකම. සමහර අයගේ කුහරේ ඝනකම වැඩි. ඒ කියන්නේ මේ වගේ හරි. මේ ටික යාන්තම් තියෙන්නේ හරි. මෙතන අල්ලි කුහරයක් තියෙනවා. පැහැදිලිද? ඔළුව බලපුවාම හැමෝගෙම මොන සයිස්ද? එකම සයිස්. ඔළුවේ සයිස් එක එකමයි. මොලේ සයිස් එකත් එකමයි. හැබැයි ඇතුලේ මොනවා වැඩිද? කුහරේ මේක තියෙන්නේ මොනවද කියන්නේ? කහපාට තරලයක් තියෙනවා මස්තිෂ්ක සුන්නා තරලය කියලා කිරිහොද්ද වගේ. ඒක වැඩි. මෙන්න මේක කෝටෙක්ස් එක
මේකේ ඝනකම මොකද වෙන්නේ? අඩුයි නම් තියෙන සෙල්ස් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුයි. දැන් ඔය මම කිව්ව මෙමරි ඒරියා එක අනමන ඔක්කොම මගුල් ටික මේකේ තමයි තියෙන්නේ. මේ ටිකේ තියෙන්නේ. මේකේ මොකක්වත් නැහැ. ඒතර මේක ඝනකම අඩුයි නම් මොකද වෙන්නේ? සෙල්ස් ගාන අඩුයි. පැහැදිලිද කියන්නේ? ඝනකම අඩුයි නම් සෛල ගාන අඩුයි. සෛල ගාන අඩු වෙන්න හැකියාව මොකද වෙන්නේ? අඩුයි. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන ළමයි ටික මේ ඕගොල්ලෝ මේ සමාජයෙන් නැත්තම් මේ අපේ ගහණයෙන් අහඹු ලෙස තෝරාගත්ත ළමයි ටිකක්ද නැත්තම් විශේෂ හේතුවක් මත තෝරාගත්ත ළමයි ටිකක්ද? අහඹුයිද ඕගොල්ලෝ? අහඹු නෑ. ඕගොල්ලෝ ඇවිල්ලා විභාගයක් තියලා ඒ විභාගයේ හොඳට සමත් වේයයි කියලා Tamanට කොන්ෆිඩන්ස් එකක් තියෙන ළමයි ටිකක් මේ ඉන්නේ. ඒතර ඒගොල්ලෝ අහඹු ළමයි නෙමෙයි. සිලෙක්ටඩ් ගෲප් එකක්. එහෙනම් ඕගොල්ලන්ගේ එතෙන්ට ඕගොල්ලන්ට එන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද කියන්නේ? මෙතෙක් තිබ්බ ඉස්කෝලේ විභාග ටික මොන නිසාද? හොඳට පාස් වෙච්ච නිසානේ. ඒ කියන්නේ මේ අය අතර හැමෝගෙම වගේ මොකද වෙන්නේ? මෙමරි ඒරියා එකේ තියෙන සෙල්ස් ප්‍රමාණය මොකද වෙන්නේ? සමානයි. අපි හිතමුකෝ හැමෝගෙම 50000ම තියෙනවා කියලා. හැබැයි මතක තියාගන්න මෙහෙම. මේ 50000න් සමහර අයගේ වැඩ කරන්නේ 5000යි. සමහර විට 2000යි. සමහර විට 1000යි, සමහර විට 500යි. 50000න් 500යි. පැහැදිලිද ඒක? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කාගේවත් 50000න් මොනවා වෙන්නේ නැද්ද? 50000ම නම් වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරනවා නම් මේ කියන හැම කරුණක්ම හැම වචනයක් වාක්‍යයක් අකුරක්ම ගානේ මතකයි. එහෙම මතක නැහැනේ කාටවත්. ඒ කියන්නේ 50000න් 50000ම වැඩ කරන්නේ නැහැ. හරි. දැන් වැඩ කරන්නේ 500 වුණාට කමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ මෙමරි ඒරියා එකේ තියෙන සෛල වලින් ක්‍රියාකාරී වන සෛල ප්‍රමාණය මොන කරන්නද? වැඩි කරන්න. පුළුවන්ද එහෙම? පුළුවන්. ඒ කියන්නේ මෙමරි එක ඩෙවලොප් කරන්න පුළුවන්ද? පුළුවන්. ඒකට කියනවා මෙහෙම memory development program එකක් කළා memory එක develop කරන්න පුළුවන්. memory එක develop කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ළමයි අලුතින් memory chip එකක් ගහනවා කියන එක නෙමෙයි මොලේට. හරි? පැහැදිලිද ඒක? ඔව්. මොකද්ද කරන්නේ? අපි ගාව තියෙන memory එකේ තියෙන සෛල තියෙනවනේ. සෛල 50000ක් තියෙනවා නම් දැන් වැඩ කරන්නේ 10000යි නම් ඒක 15000ක් කරගන්න try කරන එකයි අපි කරන්න ඕන. තේරුණාද ඒක? ඒකට මොකද්ද කරන්න පුළුවන්? memory දියුණු කරන්නේ මෙන්න මෙහෙමයි. මේ බලාගන්න. input මේ ටික කියන්නේ නැත්තම් වැඩක්ම නෑ ඒකයි. හරි? මේ input කියන්නේ තොරතුරු. බයොලොජි වල අපි මොලේට දාගන්නේ මොනවද කියන්නේ? මේ උදේ ඉඳන් මේ වෙනකන් දැම්මේ මොනවද? තොරතුරු දාලා විභාගෙදී අපි එකෙන් බලාපොරොත්තු වෙනවා අවුට්පුට් එක. ඒත් ඉතින් අර දාපු මොනවද? තොරතුරු ටිකම තමයි. ඒ දාපු ටික බලාපොරොත්තු වෙනවා. අපේ තියෙන නරකේ මොකද්ද දන්නවද? මෙන් බලාගෙන අපේ තියෙන නරකය අපි පාඩම් කරනවා කියලා වචනයක් හදාගෙන එන්න ලොකු ප්‍රෝඩාවක් කරනවා අපි. මොකක්ද දන්නවද කරන්නේ? මෙන්න මේක කරනවා මෙහෙම. මේකමයි අපේ පාඩම් කිරිල්ල. හොඳේ. අපි පාඩම් කරනවා කියලා ඕක තමයි කරන්නේ. මොනවා කරන එකද? තොරතුරු දානවා. මොනවා කරන්නේ නැද්ද? තියනවද කියලා එළියට ගන්න පුළුවන්ද කියලා බලන්නේ නැහැ. බලන්නේ කොයි වෙලාවෙද? විභාගෙද. ඒ පාර දන්නව එන්නේ නැහැ කියලා. පැහැදිලිද ඒක? ඒතර ඔන්න අහගන්න මේ කියන දේ. ඒ කියන්නේ අපේ නියුරෝන සෛල අපි හැඩගස්වලා නැහැ. මොකටද හැඩගස්වලා නැත්තේ? ඒකට දාන්න වගේම මොනවා කරන්නද? ගන්න. හැබැයි මතක තියාගන්න ළමයි ගන්න එක, ඒ කියන්නේ අවුට්පුට් එක ප්‍රැක්ටිස් කරන එක ටිකක් අමාරුයි. ඒක ටිකක් මහන්සි වැඩි. ඒකින්ද අපි ඒක අතාරිනවා. ඒ කියන්නේ මේ මෙහෙමයි. ඔයගොල්ලන්ගේ පාඩම් කිරිල්ල මම කියන්නම්කෝ. නෝට් එක දිග අරගෙන පාඩම් කරනවා මම යනවා. ආයෙ බලාගෙන මම යනවා. ඒ කියන්නේ ඔබ ওই නෝට් එක නැවත මොනවා කරන එකද කරන්න කියන්නේ? කියවන එකනේ කරන්නේ. ඉතින් කියවනවා කියන්නේ මොකද්ද කියන්නේ මේකට අනුව? ඉන්පුට් එකක්. වෙන මොකද්ද? එහෙම කියවගෙන යනකොට ඔබට තේරෙනවා මට මේවා ඔක්කොම පුළුවන් කියලා.
ඒක පුළුවන්කම නෙමෙයි. මොකක්ද දන්නවද? ඔබට මේවා ඔක්කොම මීට කලින් අහලා පුරුදුයි කියන එකයිගෙන් කියවෙන්නේ. හරිද? ඒ නිසා කියෝගෙන යනකොට තේරෙනවා මේ ඔක්කොම හරි පුළුවන්. ආයෙ කියෝගෙන යනවා. අයි පුළුවන්. හැබැයි ලියන්න ගියාම තමයි දන්නේ ඒ පුළුවන් කියලා හිතුවට සමහර තැන් ෂුවර් නැහැ. ආන්න එක තමයි ප්‍රශ්නේ. ඒ හින්දා මම කියන්නේ ඔයගලන්ට මේක නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. මේක එකක් දැම්මත් ඇති. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ පැත්තෙන් ගන්න බලන්න කොහොම හරි. මෙහෙම. ඒක කරන්නේ මෙහෙමයි. ඒකට කියන්නේ රීකෝල්. රීකෝල් කියන්නේ මොකක් කිරීමද? මතකය නැවත ආවර්ජනය කිරීම. ඒකෙදි මොනවත්ම බලන්නේ මෙච්චරයි. හරි. ප්‍රෝටීන එක ප්‍රාථමික ව්‍යුහය යනු කුමක්ද? මොනවද ඒකට එන්න ඕනේ ඒවා. එතකොට එකින් එක මතක් කරගන්න. දැන් ඕක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඕක අමාරුයි. ඕක චුට්ටක් කරනකොට දෙනවා. ඊට වඩා හොඳයි ආයෙ කියෝගෙන ගියා නම් ඔබ ඒක කරන තාක්කල් ඔබේ මෙමරි එක දියුණු වෙන්නේ නැහැ. පැහැදිලිද ඒක? කරන්න ඕනි බලන එක අඩු කරලා මෙනෙහි කිරීම මොනවා කරන්න ඕනිද? වැඩි කරන්න ඕනි. කළා බලන්න මොකද වෙන්නේ කියලා මෙමරි එක දියුණු වෙන්නේ නැද්ද කියලා. දියුණුව කියන්නේ පට්ට ගාලා දියුණු වෙන්න ගන්නවා. හරි? ඒක මෙනෙහිකරනද මෙනෙහි කරපු එක හරිද කියලා බලාගෙන තමයි ඔය පොත දීලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම මාතෘකාව ගන්නවා. ප්‍රෝටීන වල ප්‍රාථමික ව්‍යුහය කියලා ඔගේ පේනවනේ. හරි. ප්‍රාථමික ව්‍යුහයට මොකද්ද මම කියන්න ඕනේ? මෙන්න මේ ටික. ඒක හරිද? ආන්න එහෙම බලාගෙන යනවා. පැහැදිලිද? පුළුවන් තරම් කරන්න ඕනේ මෙනෙහි කරන එක. ඊළඟට අනිත් එක මතක තියාගන්න මේක. මොකද්ද? ඔබට පුළුවන් නේද? ඕගොල්ලන්ගේ නෝට් එක හොයාගෙන කඩදාසියක් නිකන් හිස් කඩදාසියක් අරගෙන ඔබ ඇඳලා තියෙන රූප සටහන් වල නම් ලියා ගන්න. ඒ කියන්නේ මොන වගේද? ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහයේ රූපය. හරිද? ෆොස්ෆොලිපිඩ අණුවේ රූපය. එහෙම රූප ටිකේ ලිස්ට් එකක් රූප ලිස්ට් එකක් හදාගෙන ඊට පස්සේ මේ වගේ බෝඩ් එකක් නෙමෙයි වයිට් බෝඩ් එකකුයි පෑනකුයි අරගෙන හරිද? පුරුදු වෙන්න මොනව කරන්නද? අඳින්න. කොලේ නෙමෙයි බෝඩ් එක. දැන් හිතන්නකෝ ඔක්කොම ටික ඕගොල්ලෝ බලලා පාඩම් කරලා ඉවරයි කියලා. ඔක්කොම ඉවරයි. හරි. ඊට පස්සේ බෝඩ් එක තියාගෙන අර මොකද්ද? රූප සටහන් ලයිස්තු. ඒකේ රූප නැහැ. රූපේ නම විතරයි තියෙන්නේ. හරි. ඒක දිහා බලාගෙන පළවෙනි රූපය අඳින්න මේකේ බෝඩ් එකේ. ඇඳලා නම් කරන්න. නම් කළා මකලා දාන්න. දෙවෙනි රූපේ අඳින්න. ඔය රූප ටික ඔක්කොම අඳින්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඔක්කොම ටික මතකයි. කවුද ඔවා කරන්නේ? කවුරුවක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි ඉගෙන ගන්න දන්නේ නැහැ. මේ ඉන්න ළමයින්ගෙන් අති බහුතරයක්ම මොනව කරන්න දන්නේ නැද්ද? ඉගෙන ගන්න හැටි දන්නේ නැහැ. නිකන් ඔහේ පන්ති යනවා, ඉඳගෙන ඉන්නවා, නෝට් ලියනවා, ගෙදර යනවා එච්චරයි හරි. ඒ කියන්නේ මේක ගොඩනගා ගන්න හැටි දන්නේ නැහැ. දැනගත් එක ඉස්සරහට යනවා. ඇයි මම ඔබට මේ බෝඩ් එක අඳින්න කියන්නේ? හේතු දෙකක් නිසා. තව කාලයක් යනකොට පාඩම් කරන්න ගියාම ගොඩක් වෙලා පාඩම් කරන්න වෙනවා. එතකොට රැට නිදි මරන්න වෙනවා. නිදි මරන්න වුණාම ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? නිදිමත වැඩි. ඒ වගේ නිදිමත හොඳටම එන වෙලාවට ගියා බෝඩ් එක ගාවට රූප සටහන් ලයිස්තුව ගත්තා. එකින් එක අඳිනවා. දැන් මෙහෙම අඳින්න පුළුවන් මිනිසාගේ හෘදේ ව්‍යුහය, පෙනහැලි වල ව්‍යුහය, ගර්තයක ව්‍යුහය, ශුද්‍රාන්ත්‍රයේ හරස්කඩ, මහාන්ත්‍රයේ හරස්කඩ, අක්මාවේ ව්‍යුහය. ඔය ඉස්සරහට තියෙන පාඩම් වල ඒව ඇඳලා නම් කරන්න පුළුවන්. ඇහි ව්‍යුහය. තමයි ඇහි ව්‍යුහය ඇඳලා නම් කරගන්න පුළුවන් නම් ඔක්කොම කොටස් තියෙනවා 20ක් විතර. ඒ ටික ඔක්කොම නම් කරගන්න පුළුවන් නම් ඒ රූපේ ඇඳ ගන්න පුළුවන් නම් ටක් ගාලා මොනව කරන්න පුළුවන්ද? ඒක දිහා බලාගෙන විස්තරය ලියාගෙන ගියා කි. ගොඩාක් ළමින්ට ඇසේ ව්‍යුහය විස්තර කරගන්න බැරියයි. ප්‍රධාන හේතුව පේනවා විස්තර කරගන්න බැරි. හරියට මොනව කරගන්න බැයිද? රූපයක් ඇඳ ගන්න බෑ. රූපය අඳින්න පුළුවන් නම් රූපේ දිහා බලාගෙන විස්තරය ලියාගෙන ගියා කි. රූප අඳින්න පුරුදු වෙන්න බයොලොජි වල. අනිත් විෂයන් වල මට අදාළ නැහැ ඒක. බයොලොජි නම් අනිවාර්යෙන් රූප අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට පොතේ රූප අඳිනවට වඩා බෝඩ් එකේ රූප අඳින එකේ විශේෂත්වය මේන් බලාගන්න. හරි. මම දැන් සෛලයක් අඳිනවා මෙන්න මෙහෙම. හරි. ඇඳලා ඔන්න ඔහම නම් දැන් මේ න්‍යාස්ටිය මෙහෙම අඳිනවා. දැන් ඔබත් ඕක ඇඳ ගන්නවා. ඔබ හිතනවා මම ඕක ඇඳ සයිස් එකටම තමයි ඕගොල්ලොත් ඇඳේ කියලා. ඔබට හිතෙනවා එහෙම. හැබැයි පැහැදිලිද ඒක? ඔබ අඳින්නේ මේ වගේ පොතක කියලා හිතන්නකෝ. මේ වගේ පොතක කියලා හිතන්නකෝ. පැහැදිලිද? ඕම් බාන්නේ මේ පොත මෙතනින් තියපුවාම මේ. දැක්කද?
එතකොට ඔබ පොතේ ඕක අඳින්නේ මෙහෙම චූටියට හරි අත වැඩ කරන්නේ මෙච්චරයි. හැබැයි මම මේක අඳිනකොට මේ බාන්න මේ අත කොච්චරක් වැඩ කරනවද කියලා ඔය විශාල ඒරියා එකක අත වැඩ කරනවා. මේ අත මෙහෙම වැඩ කරද්දී ඊට සාපේක්ෂව මොළෙත් වැඩ කරනවා. පැහැදිලිද ඒක? එතකොට මොළයේ මෙහෙම අත වැඩ කරනකොට විශාල ඒරියා එකක මොළෙත් ඒක වැඩ කරනවා. එතකොට මෙමරි එකේ රඳාපවතින ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි. අර මෙහෙම චූටි එකක් අඳිනවට වඩා. පැහැදිලිද ඒක? ඒකයි බෝඩ් එකක රූප අඳින්න කියන්නේ. ඒ නිසා ලොකු වයිට් බෝඩ් එකක් ඕනේ නැහැ. සාමාන්‍ය වයිට් බෝඩ් එකකුයි හරිද? මේ කළුයි, නිලුයි, රතුයි, කොළයි පෑන් හතරක් තියෙනවා. පාට හතරකින්. ඒ හතරයි ගන්න. අරගෙන මේ වැඩේ ප්‍රැක්ටිස් කරන්න. බලන්නකෝ ඔයාලට කළා ඉවරලා. හැබැයි ඉතින් සමහර අය ඉන්නවා හරිද? මෙහෙන් ඇහුවා මෙහෙන් ගියා. ඌ හිටපු විදිහමයි. ඔව් ඉතින්. බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙමනේ. මට මාර්ගය පෙන්වන්න පුළුවන්. ඒක යන අය ඉන්නවා, යන්නේ නැති අය ඉන්නවා. කවුරුවත් මට බලෙන් ඇදගෙන යන්න බෑ. කැමති නම් ගියාකි, අකමැති නම් නිකන් හිටියාකි. ඒක ඉතින් තමන්ගේ කර්මයෙන් මත තීරණය වෙනවා. පැහැදිලිද? ඊළඟට අහගන්න මෙහෙම. ගොඩාක් අය කියන කතාවන්නේ පේපර් වලට ලියන්න ගියාම මතක නැහැ කියලා. ඕම් මතක ගැන බලමු අපි දැන්. හරි. අද දිනේ කියන්න මට 12යි. 12යිද අද? 15යිද? 12යි. 2019 මේ 3 වෙනි මාසෙනේ මාර්තු 12ද නේ? අඟහරුවාද. හරි. දිනේ නම් දවස ඕනේ හරි 12. එහෙනම් ඊයේ 2019 3 වෙනි මාසේ 11 මේක මැකුවා ඈ මේ ඊයේ දැන් මම ඔබෙන් අහන්නේ මොනවත් ඔබ මං කියන දේ හිතන්න විතරයි ඕනේ ඈ උත්තර දෙන්න ඕනේ නැහැ ඔබ මතක් කරන්න දැන් මොකද මතක් කරන්න කියන්නේ ඊයේ රැට කාපු ඒවා මතක් කරන්න සද්ද ඕනේ නැහැ මොකද සද්දෙන්නේ නැහැනේ මතක් කරනකොට එකින් එක මතක් කරන්න ඕනේ ඊයේ රැට කාපු ඒවා ඊයේ රැට බත් කෑවා කියලා නෙමෙයි මොනවද කාපු ඒවා මොනවද තිබුණේ මෙතන ඉන්න ඕනම කෙනෙකුට ඒක මතක් කළා ඒක. ඒකනේ මතක තියෙනවා. මේ වගේම දවසක් තමයි මේ ඊට කලින් අවුරුද්දේ. මාර්තු 11 රැට කාපු ඒවා. ඇයි දැන් ඔයගොල්ලෝ hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? කෑවද නැද්ද කියලාවත් මතක නැහැ. කෑව නෙමෙයි එදා මං ජීවත් වුණාද නැද්ද කියලාත් දන්නේ. හරි. එදා කාපු ඒවා පහුවදා මතක හිටින්නේ නැතුව ඇද්ද? මතක හිටින්න ඇති. දැන් අද මතක තියෙන්නේ. ඒ මතකෙට මොකද වුනේ? ඒක මොකද වෙන්නේ? ආය හොයන්න බැරි වෙන්න මොනවා කරලා තියෙන්නේ? අයින් කළා දාලා තියෙන්නේ. ආය ගන්නවත් බෑ ඒක. අයින්ම කළා. ඇයි අයින් කළේ කියන්නේ? ඕම හොයාගෙන යන්න. එතකොට ඔයගලන්ට උත්තරේ හම්බ වෙනවා. ඇයි අයින් කළේ? ඈ? අයින් කළේ වැඩ නැති නිසා. එහෙනම් ඔයගලන් ওই මතක තියාගෙන ඒවා මතක නැහැ කියන්නේ ඇයි? ඔය දැන් ඔයගොල්ලෝ මතක හරි මේ ඊයේ රැයට කාපු එකේ ලිස්ට් එක කියන්නේ තොරතුරක්නේ. තොරතුරක්ද නෙමෙයිද කියන්නකෝ? තොරතුරක්. මේ ගිය අවුරුද්දේ මෙතන කාපු එක කියලා කියන්නේ ඒකත් තොරතුරක් නෙමෙයිද? ඒකත් තොරතුරක්. මේකත් ඉන්ෆෝමේෂන් මේකත් ඉන්ෆෝමේෂන්. DNA වල කාර්යභාරය කියන්නේ මොකද්ද? ඒකත් තොරතුරක්. ඒකත් තොරතුරක්. එහෙනම් මේ අපි මතක තියාගන්නේ මොනවද? තොරතුරු. එහෙනම් මේ අද වෙද්දි ඊයේ රෑ එක තොරතුර මතකයි නම් ඊට කලින් අවුරුද්ද එක මතක නැත්තම් මොකද්ද වෙලා තියෙන්නේ? තොරතුරු ටික මොලෙන් මොනවා කළාද කියන්නේ මෙමරි එකෙන් අයින් කළා. ඇයි අයින් කළේ? වැදගත් නැති නිසා. අයින් කළේ වැදගත් නැති නිසා. හරි. දැන් මේක මතක් කරන්න. මේක මතක් කරන්න. ඔයගලගේ උපන්දිනේ මතක් කරන්න. ලංකාවේ නිදහස ලැබුණ දිනේ මතක් කරන්න. ඔය දෙකෙන් ඉක්මනින් මතක් වෙන්නේ මොකද්ද? උපන්දිනේ. ඇයි අපි ඒකට දීලා තියෙන මොකක් වැඩිද? වටිනාකම වැඩි. අර නිදහස ලැබුණ දිනේ මතක් වෙන්නේ ඇයි? පාඩම් කළා මේක. වෙන හේතුවක් නිසා නෙවෙයි අපිට නිදහස් තිබුණත් එකයි නැතත් එකයි. වෙන හේතුවක් නිසා නෙවෙයි ඒක පාඩම් කළාම. හරි.
පාඩම් කළේ ඇයි? විභාගෙට ලියන්න ඕනේ හින්දා. විභාගෙට ලියන්න ඕනේ උනේ ඇයි? ලකුණු ගන්න ඕනේ හින්දා. එහෙනම් ඒක වැදගත් උනේ අපිට මොනවා නිසාද? ලකුණු නිසා. එහෙනම් ඔබට සමහර ඒවා අමතක වෙලා යන්නේ ඇයි කියන්නකෝ? හේතු දෙකයි තියෙන්නේ. අමතක වීමට හේතු. තොරතුර කොතරම් දුරට වැදගත්ද වැදගත් නැද්ද කියන එක මත. දෙක එය භාවිතා කරන ලද වාර ගන්න. වාර ගන්න. ඒ කියන්නේ ඉන්පුට් කරපු වාර ගන්න නෙමෙයි අවුට්පුට් කරපු වාර ගන්න. ඒ කියන්නේ තොරතුර නැවත ගත්ත මොනවා ගන්නද? වාර ගන්න. DNA වල කෘත්‍ය කියන එක ඉන්පුට් කරලා 12 වතාවක් විතර අහපව් ගත්තොත් හරිද? මෙමරි එක තීරණය කරනවා මේක මකලා දාලා බෑ. ඇයි? මේක නිතර නිතර එළියට ගන්නවනේ මේ යකා. මේක ඕනි එකක්. ඒකින්ද මේක මකලා බෑ. ඒක මකන්න නැතුව තියාගන්නවා. පැහැදිලිද ඒක? කවදාවත් එළියට ගන්නේ නැති ඒවා මොකද කරන්නේ? මකලා දානවා. නැත්තම් මොකක් වෙනවද? මේකේ හાર્ඩ් ඩිස්ක් එක පිරෙනවා. වැඩක් නැති තොරතුරු වලින් අපරාධෙනේ. මේකේ කැපැසිටි එක අඩු වෙනවනේ. වැඩක් නැති තොරතුරු තිබුණාම ඒවා කම්පියුටර් එක නම් අපි හිතලා ඉරේස් කරන්න ඕනේ. හැබැයි අපේ මොලේ හදලා තියෙනවා මාර ප්‍රෝග්‍රෑම් එකක් ඒක කාටවත් හදන්න බෑ. මොකද්ද? ඔටෝමැටිකලි ඉරේස් කරලා දානවා. ඒ කියන්නේ මකලා දානවා. මොනව නැත්තන්ද? වැදගත් නැත්තම් භාවිතා කරන්නේ නැත්තම් මකලා දානවා. එහෙනම් ඔයගොල්ලෝ මොන හරි දෙයක් මතක නැහැ කියන්නේ මොකද්ද කියන්නකෝ හේතුව? එක මට ඒ තොරතුරු ඒ තරම් වැදගත් නැහැ. දෙක මම ඒ තොරතුරු වැඩි ගාණක් රීකෝල් කළා නැහැ. ඔය තමයි උත්තරේ. මතක නැති වෙන්න හේතුව ඒකයි. දැන් සමහර වෙලාවට ප්‍රෝටීන ගැන DNA ගැන මම ඕගලන්ට කියන දේවල් සහ ඕගොල්ලෝ ලියා ගන්න දේවල් මං කියන පළියට ලියා ගන්නවා මිසක් ඕගලන්ට ඒ තරම් වැදගත් නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? මතක හිටින්නේ නැහැ. දෙවෙනි එක ඕගොල්ලෝ ඒවා එක වතාවක්වත් සමහර ඒවා මොනවා කළා නැද්ද? රීකෝල් කළා නැහැ. ඉන්පුට් කළා තියෙනවා. නිකන් බලනවා. ආයෙ ලබන සතියෙත් ආයෙ බලනවා. ආයෙ ලබන සතියෙත් ආයෙ බලනවා. ඔච්චරයි. එහෙනම් ඔබට මතක තියාගන්න ඕයි නම් බයොලොජි වල මතක තියාගන්න එපා. ඉතින් දෙකයි තියෙන්නේ. මොකද්ද? තොරතුරේ වැදගත්කම වැඩි කරගන්න. වැදගත්කම වැඩි කරගන්නේ කොහොමද ළම? මෙහෙම හිතන්න. මේක ඊටාම වැදගත් කරුණක්. මේක අනිවාර්යෙන් විභාගෙට එනවා. ඒ හින්දා මේක අනුපිළිවෙලින් මෙහෙම මතක තියෙන්න ඕනේ. කියන වැදගත්කම. දෙක මොකද කරන්න ඕනේ? රීකෝල්. සරින් සරේ මොනවා කරලා බලන්න ඕනේද? මතක් කරලා බලන්න ඕනේ. මතකේ තියෙනවද නැද්ද කියලා. ඒ වෙනුවට ඔබ කරලා බලන්නේ සරින් සරේ පොත පෙරලා බලනවා පොතේ තියෙනවද නැද්ද කියලා. ඔය hina යන්නේ ඇයි? කරන වැඩේ කියනවා හරියටම කියලා තේරෙනවා ඒකයි. ඒ කියන්නේ තමන් කරන ගොංකම් කවුරු හරි කියනකොට hina යනවා. ඒ ඇත්ත තමයි කියලා හරි. ඒ නිසා දැන්වත් ඔය ගොන්තක තීරුකම නවත්තලා විද්‍යාත්මකව ඉගෙන ගන්න බලන්න. ඒ කියන්නේ ඉගෙන ගන්නවත් මොකක් තියෙනවද? විද්‍යාවක් තියෙනවා. විද්‍යාත්මකව ඉගෙන ගන්න අපි. ඒක නිකන් කිව්වට වැඩක් නැහැ. මේ මොලේ ඇඳලා කියලා දෙන්න ඕනේ. හරි. පැහැදිලිද? මේ අහන්නකෝ. එක දවසක් මෙහෙම දේශනාවකට ගිහිල්ලා මම ළමෙක්ගෙන් අහපුවාම ඔහොම මේ වගේ උදාහරණයක් ලියලා මේක ඇහුවා. ඒ කියන්නේ එදාට කලින් දවසේ රෑ කෑවේවා මතකද කියලා. මම මෙහෙම උඩ එක ලියලා ඊට කලින් අවුරුද්දේ ඒ දවසේ ලියලා එදා රෑට කාපු ඒවා මතකද කාට හරි. මතක නම් අත උස්සන්න කිව්වා. ඒකේ කත ඉස්මන්. ඒකනේ කලින් අවුරුද්දේ ඊට සමාන දවසේ රෑ කාපු ඒවා මතකයි. ඒක උනේ කොහොමද? මම මොනවද කෑවේ? මෙන්න මු කාපු ලිස්ට් එකක් කිව්වා හරිද? මම ඔච්චර මතක හිටියේ. සේදා මගේ උපන්දිනේ. හරි. හරි නේද? උගේ උපන්දිනේ. ඒ හින්දා උඩ මතකයි. ඒක. එහෙනම් එතන ඌට ඒක මතක හිටියයි අවුරුද්දකට කලින් දවසේ අවුරුද්දකට කලින් ඊට කලින් දවසේ රෑ කාපු එක මතක හිටියයි. උගේ උපන්දිනෙත් එක්ක ඒක සම්බන්ධයි. එතකොට මොකද වෙන්නේ? ඒ සිදුවීම එයාට මොකක් වෙනවද ජීවිතේට බද්ධ වෙච්ච කරුණක්. ඒතර ඒකේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි. ආනේ වැලියු එක වැඩි හින්දා තමයි මතක හිටියේ. දැන් ඔබට ගොඩාක් තොරතුරු අමතක වෙලා ගිහින් තියන්නේ ඇයි? මුලදී කරපු කාබෝහයිඩ්‍රේට් එහෙම මතක නැත්තේ ඇයි දැන්? හේතු දෙකයි. මොකක්ද හේතු දෙක? ඒවයි කිසිම මොකක් නැද්ද? වටිනාකමක් නැහැ. ඊට වැඩි වටින දේවල් ගොඩාක් තියෙනවා. හරිද? නිතර මතක් කරන් ඊට වඩා වටින දේවල් ගොඩක් තියෙනවනේ නේ. ඔව්. ඒවා මතක් කර කර ඉන්න හරිද? ඔව්. ඊට පස්සේ ඊළඟ එක ඒවා කවදාවත් මොනවා කළා නැද්ද? මේ අතට අරන් බලලා නැහැ. රීකෝල් කරලා බලලා නැහැ. තියෙනවද කියලා බලලා තියෙන ඕනි තරම් බස් එක යන ගමනොත්. මේ පැත්තට අරන් බලලා නැහැ.
එහෙනම් ඉතින් බයොලොජි කරන්න ඕනි නම් හොඳ ප්‍රතිඵලයක් ගන්නත් ඕනි නම් කැම්පස් යන්නත් ඕනි නම් ඔය යන විදිහටම ගියොත් කොහෙවත් යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ඔබට විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද? තොරතුරෙහි වැදගත්කම වැඩි කරන්න දෙක ඒක ඉන්පුට් කරන එක නවත්තලා ඔය ඉන්පුට් කළා ඇති මොනවා කරන්නද? අවුට්පුට් එක ගන්න පුළුවන්ද කියලා නිතරම බලන්න. හරිද? ඉමේජිනේෂන් මතකෙන් ගන්න බලන්න. ඊළඟ එක බෝඩ් එකක් අරගෙන රූප ටික අඳින්න. එතකොට හරි. ඔය ටික කළේ නැත්තම් මම මේ මොනවයි කියන්නවත් වැඩක් නැහැ. හරි.